වර්ධක ද්‍රව්‍ය කියන පාඩම තමයි අපි කතා කරන්නේ 7 වෙනි ඒකකයේ. දැන් ඔයගොල්ලන් දන්න දෙයක් තියෙනවනේ ශාක්‍යයක් නෙමෙයි ඕනෑම ජීවියෙක් ගත්තොත් ජීවියෙක් වර්ධනය වෙන්න නම් ආහාර අවශ්‍යයි. ශාක වලටත් ඒක. දැන් අපි ශාකමය හෝ සප්තමය ආහාර මත යැපෙනවනේ. ඒ වගේම ශාක වලටත් ආහාර අවශ්‍යයි. ඒකට මේ ශාක වලට අවශ්‍ය ආහාර ශාක නිපදවන. විශේෂයෙන් හරිත ශාක. හරිත ශාක ආහාර නිපදවීමේ ක්‍රියාවලියට අපි කියන්නේ ප්‍රභාසංශ්ලේෂණය. ප්‍රභාසංශ්ලේෂණයට ඕනිනේ ආයුධ සාධක කීපයක් ජලය, කාබන් ඩයොක්සයිඩ් සහ ආලෝකය. අභ්‍යන්තර සාධකයක් විදිහට තියෙනවා හරිත ප්‍රද. දැන් පොළ පාට වර්ණකි. මේ සාධක හතර තියෙන අවස්ථාවේදී ප්‍රභාසංශ්ලේෂණය කියන ප්‍රතික්‍රියාව සිදු වෙලා ග්ලූකෝස් නිපදවනවා. ඒ ග්ලූකෝස් තමයි ශාකයේ වර්ධනය සඳහා දායක වෙන්නේ. ශාකයේ පරිවෘත්තීය සඳහා ශක්තිය සපයන්නේ. එතකොට ආහාර නිපදවීමේ ක්‍රියාවලිය නම් ප්‍රභාසංශ්ලේෂණය. දැන් විද්‍යාඥයන්ට පේනවා මේ ආහාර පමණක් නෙවෙයි ශාකයේ වර්ධනය කෙරෙහි හේතු වෙන්නේ කියලා. ඊට අමතරව ශාකවල වර්ධනයට වර්ධන ක්‍රියාවලියට වැදගත් තව දෙයක් තමයි මේ खनिज ලවණ වලින් ශාක වලට खनिज ලවණ මේ ඔය කියන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සහ ශාකයේ නිරෝගී බව පවත්වා ගැනීම සඳහා खनिज ලවණ ඕන. ඒ खनिज ලවණ උරාගන්නේ පස්සේ. දැන් විද්‍යාඥයන් තේරෙනවා දැන් මේ ශාකයක වර්ධනය කෙරෙහි අවශ්‍ය වෙන්නේ වර්ධනය සඳහා අවශ්‍ය වෙන්නේ මේ ආහාර විතරක් නෙවෙයි. ශාකයේ ඇතුලේ තියෙන තවත් රසායනික ද්‍රව්‍යයක් ද්‍රව්‍ය වර්ගයක් එහෙම ද්‍රව්‍ය කීපයක් මේ සඳහා දායක වෙනවා කියලා. ඒ ශාකයේ වර්ධනයට අවශ්‍ය වෙන ඒ දේවල් විද්‍යාඥයන් හඳුන්වනවා ශාකයේ වර්ධක ද්‍රව්‍ය කියලා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔයගලන් දන්නවා ශාක හෝමෝන කියලා අහලා ඇති. එතකොට මේ ශාකයේ වර්ධනයට හේතු වන ශාක වර්ධක ද්‍රව්‍ය කොටස් දෙකක් අඳුර ගන්න පුළුවන්. වර්ධනය උත්තේජනය කරන වර්ධක වලට කියනවා අපි උත්තේජක කියලා. හරිද? එහෙමනම් වර්ධනය වැඩි කරන වර්ධක ද්‍රව්‍යයක් තියෙනවා. ඒවා උත්තේජක. වර්ධනය අඩු කරන වර්ධක ද්‍රව්‍යයක් තියෙනවා. අපි ඒවට කියනවා නිෂේධක කියලා. එහෙනම් මේ රසායනික ද්‍රව්‍ය කොටස් දෙකට බෙදලා අඳුර ගන්න පුළුවන්. මොනවාද කොටස් දෙක? මේ විදිහට උත්තේජක හා නිෂේධක විදිහට. ශාකයේ වර්ධනය උත්තේජනය කරනවා. උත්තේජක එතකොට ශාක වර්ධනය නිෂේධනය කරනවා. එහෙම නැත්නම් බාල කරන ඒවා නිෂේධක. right. ඊට පස්සේ අපි ගත්තොත් මේ උත්තේජක ශාක වර්ධනය උත්තේජනය කරනවා කියලා මම කිව්වා. මේ උත්තේජක විශාල ප්‍රමාණයක් තියෙනවා. එතනින් සාමාන්‍යයෙන් ඕගොල්ලන් දැනගන්න ඕනි උත්තේජක තුනක් ගැන. ඒ උත්තේජක තුන තමයි ඔක්සින්, ගිබරලින් සහ සයිටෝකයිනින් කියන රසායනිකයන් තුන. මොනවාද? ඔක්සින්, ගිබරලින් සහ සයිටෝකයිනින්. එතකොට ඔක්සින් ගැන කතා කරමු. මේ ඔක්සින් කියලා කියන්නේ ශාක කඳේ අග්‍රස්තයේ සහ මුලේ අග්‍රස්තයේ නිපද වෙන වර්ධක ද්‍රව්‍ය. මේ රසායනිකයේ නිපද වෙන්නේ කොහෙද? ශාක කඳේ අග්‍රස්තය. එහෙම නැත්නම් මුලේ අග්‍රස්තය. කඳේ හා මුලේ ශෛලවල දික්වීම පාලනය කරනවා. ඒතර ශාකවල ශෛල තියෙනවා. මේ ශෛල දික් වෙනකොට මොකද වෙන්නේ? ශාකයේ වර්ධනය වෙන එකනේ. ඒතර ශාකය දිගින් වැඩි වෙනවා. එක්ක කඳ දිගින් වැඩි වෙනවා, එක්ක මුල දිගින් වැඩි වෙනවා. ඒතර කඳේ අග්‍රස්තයේ නිපද වෙන ඔක්සින් හැබැයි විසරණය වෙනවා කඳේ පහළට. මුලේ අග්‍රස්තයේ විසරණය නිපද වෙන ඔක්සින් විසරණය වෙනවා මඩක් ඉහළට. එහෙම වෙලා තමයි ශෛල බෙදීම වේගවත් කිරීම සහ ශෛල වර්ධනය නැත්නම් දික්වීම වේගවත් කිරීම සිදු වෙනවා. මේක නිසා මේ ඔක්සින් නිසා නව ශෛල තැබිලා ශාකයේ කඳ උසින් වැඩි වෙනවා. එහෙම නැත්නම් මුල දිගින් වැඩි වෙනවා. ඔක්සින් මගින් කඳේ පාර්ශ්වික අංකුර වල වර්ධනය නිෂේධනය කරනවා. ඒ කියන්නේ පාර්ශ්වික අංකුර කියලා කියන්නේ කඳේ දෙපැත්තේ තියෙන වටේ තියෙන අංකුර. දැන් කඳේ අග්‍රස්තයේ තියෙනනේ අංකුරය. ඒකේ ඔක්සින නිපද වෙනකොට ඒ ඔක්සින වලින් කරන්නේ ශාකයේ උසින් යන. උසින් වැඩි වෙනවා. හැබැයි ඒකේ නිෂේධනය කරනවා අර වටේ තියෙන අංකුර වල වර්ධනය. ඒ නිසා කඳ උසින් වැඩි වුණාට අතු දික්වීම සිදු වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඔක නිරීක්ෂණය කරලා ඇති කඳේ අග්‍රස්ත අංකුරේ කපලා දැම්මොත්. කපලා දැම්මොත් මොකද වෙන්නේ?
වටේ දින පාර්ශ්වික අංකුර වල වර්ධනය සක්‍රිය වෙනවා. එතකොට පාර්ශ්වික අංකුර වර්ධනය වෙලා ශාඛයේ උස නැතුව පඳුරක් බවට පත් කරගන්න පුළුවන්. දැන් ඕක ඔයගොල්ලන් දැකලා තියෙනවා. තේවල අර කඳුකර ප්‍රදේශ වලට ගියාම අපේ තේ වගාව තියෙනනේ. තේ වගාවේ තේ ගහක් නිකන් අතහැරලා දැම්මා. තේ පැලයක් හිටවලා නිකන් තිබ්බොත් ඔය අපි හදන්න නිකන් අඹ ගහක් වගේ එහෙම නැත්නම් ටර්පන්ටයින් ගහක් වගේ උස යනවා. නමුත් කරන්නේ මොකද්ද? තේ ගහ අග්‍රස්තේ කඩනවා. හැම වෙලෙම අග්‍රස්ත අංකුර කඩ ගන්නවා. එතන තල් කඩනවා කියන්නේ. එතකොට පාර්ශ්වික අංකුර වර්ධනය වෙලා ඒ වගේ පාර්ශ්වික අංකුර සක්‍රිය වෙලා ඒක පඳුරක් බවට පත් වෙනවා. එහෙනම් මේ පඳුරු බවට පත් කර ගැනීම සඳහා අනිවාර්යයෙන් ශාඛයට අග්‍රස්ත අංකුරයේ කපන්න වෙනවා. එතකොට පාර්ශ්වික අංකුරවල වේගය එහෙම නැත්නම් ශෛල බෙදීම සක්‍රිය වෙලා ඒවා වර්ධනය වෙන්න ගන්නවා. දැන් මේ බලන්නකො මේ පරීක්ෂණය මොකක්ද කියලා. දැන් මේ රෝස පාට දක්වලා තියෙන්නේ ඔක්සින්. හරිද? මේ ඔක්සින නිපදවන්නේ කොහෙද? කඳේ අග්‍රස්තේ. මේ තියෙන අග්‍රස්තේ කඳ අග්‍රස්තේ නිපද වෙනවා. හරිද? ඒ අග්‍රස්තේ නිපද වෙලා දැන් ආලෝකය ලැබුණාම පස්සේ right නිපද වෙන මේ ඔක්සින කියන රසායනිකය පහළට විසරණය වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවානේ දැන් මෙතනදී මේ උඩින් ආලෝකය ලැබෙනකොට කෙලින්ම පහළට විසරණය වෙනවා. පහළට විසරණය වෙලා වර්ධනය වේගවත් වෙලා ශාඛය උසින් වැඩි වෙනවා. දැන් මේ ශාඛය බලන්නකො මේ ශාඛය අපි හිතමුකෝ ගේක ජනේලයක් ගාව තියෙන ශාඛයක් කියලා. ඒතකොට ඉරේලියේ එන්නේ එළිය. ඉරේලියේ එළියෙන් එනකොට මේ නිපද වෙන ඔක්සින විසරණය වෙනවා පහළට. හැබැයි වැඩිපුර විසරණය වෙන්නේ ආලෝකයේ අඩු පැත්තට. හරිද? වැඩිපුර විසරණය වෙන්නේ ආලෝකයේ අඩු පැත්තට. අඩු පැත්තට විසරණය වුණාම ඒ පැත්ත තමයි වර්ධනය වෙන්නේ. ඒක ඔක්සින වැඩි පැත්තේ වර්ධනය වෙන්නේ මේ ඔක්සින වැඩි පැත්ත වර්ධනය වෙනකොට ශාඛය නැවෙනවා කොහෙද? ආලෝකයේ දෙසට. ඒක නිසා තමයි හැම වෙලාවෙම අඳුරේ තියෙන ශාඛය ආලෝකයේ දෙසට නැවෙන්නේ. මුහුදු වල තියෙන පොල් ගස් ඔක්කොම මුහුද පැත්තට නැවෙන්නේ. ඇයි ආලෝකය ලැබෙන්නේ? මුහුද පැත්තෙන් අනිත් පැත්තට වඩා පාර දෙපැත්තේ තියෙන ගස් නැමෙන්නේ පාර පැත්තට. මොකද ආලෝකයේ වැඩිපුර නැගෙන්නේ පාර පැත්තට. එතකොට මේ පැත්ත නැමෙනවා අනිත් පැත්ත වර්ධනය වෙන නිසා. මේක බලන්න. දැන් මේ කරලා තියෙන්නේ මේ ශාඛයේ අග්‍රස්ත අංකුරය කපලා. මේ උඩ තියෙන අග්‍රස්තේ කපලා ඒක තියෙනවා පොඩ්ඩක් පැත්තකට කරලා. පැත්තකට කරලා තිබ්බම දැන් මේ කෑල්ලට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ භාගයට ඔක්සිජන් ලැබෙනවා. ඒ ඔක්සිජන් ලැබෙන භාගය විතරනේ වර්ධනය වෙන්නේ. දැක්කද? ඒ ලැබෙන භාගය වර්ධනය වෙලා ශරීර දික් වෙන හින්දා අනිත් පැත්තටයි නැගෙන්නේ. ඕකම තමයි මෙතන තිබුණේ. ලැබෙන පැත්ත දික් වෙනවා. එතකොට අනිත් පැත්තට නැවෙනවා ශාඛය. right? එතකොට ඔන්න ඔක්සිජන් වල ක්‍රියාව උගලන්න පැහැදිලි. දැන් මේ තියෙන්නේ අපි හිතමු මොන හරි බීජ වර්ගයක් කලකරලා පොඩි වාජනයක නිවස ඇතුලේ තියෙන ජනේලයක් ගන්න. බලන්න ජනේලයක් ගාව තිබ්බන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ ආලෝකයේ ඉන්න පැත්තට තමයි ඔක්කොම ශාඛ ටික නැවිලා තියෙන්නේ. ඇයි ඒ? දැන් එතකොට මේ ශාඛවල අග්‍රස්තයේ නිපද වෙන ඔක්සිජන් ක්‍රියා කරන්නේ මේ ආලෝකයේ නොලැබෙන පැත්ත. ඒ පැත්ත වර්ධනය වෙනවා. එතකොට ශාඛ සියල්ල නැවෙනවා ආලෝකයේ දෙසට. ඊට පස්සේ අපි කතා කරනවා ගිබරලින් ගැන. ගිබරලින් කියලා කියන්නේ ශාඛ කඳේ දික්වීම කෙරෙහි බලපාන වර්ධක ද්‍රව්‍යයක්. ඒකත් උත්තේජනයක්. ඒක කඳ මුල් පත්‍ර වැනි ශාඛ කොටස් දික්වීම උත්තේජනය කරනවා. ඉතින් පළවල වර්ධනය කෙරෙහි බලපාන. පළ වර්ධනයට ගිබරලින් ඕන. පරාග විකසනය හා උත්තේජන. පරාග අපි දන්නවා මේ පුෂ්පවල තියෙනනේ පරාග. මේ පරාග විකසනය වෙනවා. ඊට පස්සේ තමයි ඒවා පරිණත වුණාන් පස්සේ තමයි පුළුවන්නේ පරාගණය සිදු වෙන්නේ. හරි? පරාගණය වුණාන් පස්සේ තමයි ඒ කලංකය මත පරාගය පතිත වෙලා පරාග නාලය කියලා එකක් වර්ධනය වෙනවා. ඒක අපි ඉහළ පන්තියේ ඉගෙන ගන්නවා. ඒ පරාග නාලය වර්ධනය වෙන්නේ ඩිම්බය පැත්තට. ඩිම්බය වෙත. ඒ ඩිම්බය වෙත පරාග නාලය වර්ධනය වීම කෙරෙහි බලපානවා මේ ගිබරලින් කියන උත්තේජකය. එහෙම නැත්නම් වර්ධක ද්‍රව්‍යය.
අනිත් එක තමයි සයිටෝකයිනින්. සයිටෝකයිනින් කඳන් හා මුල් වල ශෛල විභාජනයේ යාමනය කරනවා කියන්නේ පාලනය කරනවා. නැත්නම් පවත්වාගෙන යනවා. එතකොට කඳ මුල් හා පත්‍ර වැනි කොටස් වල වර්ධනය වේගවත් කරනවා. ඒතකොට ශාකයේ වර්ධනය වැඩි කරන්න සයිටෝකයිනින් ඕනේ. බීජ ප්‍රරෝහණය වේගවත් කරනවා. ඵල වර්ධනය උත්තේජනය කරනවා. පත්‍ර වෘද්ධතාව පමා කරනවා. මොකක්ද මේ වෘද්ධතාව කියන්නේ? වයසට යන්නේ. පත්‍ර වයසට ගියාම නේ හැරිලා යන්නේ. ඒතර පත්‍ර වෘද්ධතාව පමා කරන්න. right? එතකොට සයිටෝකයිනින් වල කාර්යනුත් ඔයගොල්ලන් දැනගන්න අවශ්‍යයි. ඊට පස්සේ මම කියන්නේ නිෂේධක එක ඒ කියන්නේ වර්ධක වර්ගයක් තියෙනවානේ මේ වර්ධනය නිෂේධනය කරන. ඒවා කීපයකට මම කියන්නම්. එකක් තමයි ඇබ්සිසික් අම්ලය. ඇබ්සිසික් අම්ලය වැදගත් වෙනවා ශාකයේ වියලි අවස්ථාවේ. ඒ කියන්නේ පසේ ජලය අඩුයි නම් ශාකයේ පසට ජලය උරා ගන්නවා අඩු වෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවලදී පූටිකා වහලා පත්‍රවල තියෙන ජලය රැක ගන්නවා. ඒ ජලයේ හිඟ අවස්ථාවේ මේ සඳහා ඇබ්සිසික් අම්ලය වැදගත් වෙනවා. ඊට පස්සේ වර්ධනය නිෂේධනය කරනවා. දැන් ගොඩක් වෙලාවට වියලි කාලයේදී ජලය අඩු කාලයේදී ශාකයේ වර්ධනය වේගයෙන් සිදු වෙන්නේ නැහැ. ඒක නිෂේධනය වෙනවා. ඒක නිෂේධනය කරන්න හේතු වෙන වර්ධක ද්‍රව්‍යයක් තමයි ඇබ්සිසික්. ඊට පස්සේ පත්‍ර වෘද්ධතාවය දිරිගන්නවා. දැන් උදාහරණයක් විදිහට පතනශීලී ශාකවල. අපි දන්න යුරෝපයේ වින්ටර් එක එනකොට ශාකවල පත්‍ර ඔක්කොම එකපාර හැරෙනවා. ලපටි පත්‍රත් හැරෙනවා. ඒකට මේ ලපටි පත්‍ර වයස් ගන්නවා. ඒක වෘද්ධතාව ඇති කරනවා. ඒකලා තමයි ඔක්කොම පත්‍ර දවස් 2ක් 3ක් ඇතුළත හැරිලා යන්නේ. ඒකට කියන්නේ පත්‍රවල වෘද්ධතාව දිරි ගන්නවා. නැත්නම් වැඩි කරනවා. ඒක තමයි ඇබ්සිසික් අම්ලය ඕනේ. බීජවල සුක්තතාව ඇති කිරීම. සුක්තයි කියලා කියන්නේ බීජයක ජීවිතාව අනිත් සාධක සියල්ල ජලය වාතය ඔක්කොම තියෙනවා. නමුත් පැලවෙන්නේ නැහැ. ඒ සුක්තතාවය ඇති කරන්නේ ඇබ්සිසික් අම්ලය. දැන් උදාහරණයක් විදිහට සමහර බීජ හිතේවට පැලවෙන්නේ නැහැ. සෑහෙන කාලයක් තියාගන්න ඕනි. ගබඩක්. දැන් දීවුණත් මේ කන්නේ බීජ ඊළඟ කන්නේ වගා කරන්නේ කන්නයක් අපෑමලා තමයි පිටරදී වගා කරන්නේ. එතකොට මේ සුක්තතාව නැති කරගන්න. එතකොට බීජවල සුක්තතාව නැති කරගෙන තමයි අපි බීජ වගාව සඳහා යොදා ගන්න. තව එකක් එතීන්. මේ එතීන් ඊටම වැදගත් වෙනවා. මොකටද? ඵලවල ඉදීම උත්තේජනය කරන්න. ඔය අපි දන්නවනේ අඹ ගෙඩියක් ඉදුණොත් ඒ ඉදිච්ච අඹ ගෙඩිය ඉදිච්ච නැති අඹත් එක්ක දාපුවාම අනිත් අඹ ඉක්මනින් ඉදව ගන්න පුළුවන් උත්තේජනය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ඉදිච්ච වගේ එතීන් තියෙන නිසා. එතකොට එතීන් වල ප්‍රධාන කාරණයක් තමයි මේ ඵල ඉදෙන්න සලස්වන එක. ඊට පස්සේ පත්‍ර වෘද්ධතාව දිරි ගන්නවා. පත්‍ර වල වෘද්ධතාව දිරි ගන්නවා කියන්නේ වයස්ගත වීම දිරි ගන්නවා. ඒකත් ඒතර නිෂේධකයක්. පතක වලට හානි සිදු වුණාම එම ස්ථානවල පතක වර්ධනය උත්තේජනය කරනවා. ඒක විශේෂ තත්ත්වයක් මේ එතීන් වල තියෙනවා. right. එහෙනම් පැහැදිලි ඔන්න මම කිව්වා මොනවාද නිෂේධක දෙක ඇබ්සිසික් අම්ලය සහ එතීන්. ඊට පස්සේ අපිට වැදගත් වෙනවා ශාක පත්‍ර ඵල මේරු විට ඒවා පතන වීමට හේතුව දැනගන්න. මොකක්ද මේකට හේතුව? දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා ගහක තියෙන ගෙඩියක් ඉබේම වැටෙනවා ඉදිලා. පත්‍ර ටික හැලෙනවා. බෝගස්වල පත්‍ර උගලන් දැකලා ඇති ඒක කාලෙක ඔක්කොම හැලිලා යනවා. වෙනත් ශාකවල පත්‍ර හැලෙනවා. ඒ හැලෙන පත්‍ර උගලන් දැකලා තියෙන කහ පාට වෙලා තියෙනවා කියන්නේ. කහ පාට වෙන්නේ ක්‍රමයෙන්. ඒ කහ පාට වෙන්නේ ක්‍රමයෙන් ඒ පත්‍රය කඳට හයි වෙලා තියෙන තැන හැදෙනවා ඡේදස්තරය කියලා එකක්. ඡේදස්තරය කියන එක හැදුනාන් පස්සේ අර ශාකය සහ පත්‍රය අතර කඳ සහ පත්‍රය අතර තියෙන සම්බන්ධතාවයේ ක්‍රමයෙන් දුර්වල වෙලා ඒක පත්‍රයෙන් ගිලිලා යනවා. එතකොට මේක සිදු වෙන්නේ පත්‍ර මේරීමත් එක්ක නිපදවන වර්ධක ද්‍රව්‍ය අඩු වෙන නිසා. ඒ කියන්නේ ඔක්සින් වගේ ඒවා නිපද වෙන එක අඩු වෙනවා. දැන් මේ තියෙන්නේ අලුත් පත්‍රයක්. මේ ඔක්සින් හොඳට නිපද වෙනවා. ඒ නිසා ඔක්සින් පහළට ගමන් කරනවා. එතකොට මෙතන හොඳ ශක්තිමත් කඳට සවිලා තියෙනවා පත්‍රය. දැන් පත්‍රය පරිණත වෙනකොට ඔක්සින් පහළට ගලා යන එක නවතිනවා. නවතිනකොට මේ කඳ සහ පත්‍රය අතර සම්බන්ධ වෙලා තියෙන තැන ඡේදස්තරය වර්ධනය වෙනවා. ඡේදස්තරය වර්ධනය වෙලා පත්‍රේ ක්‍රමයෙන් කහ පාට වෙලා මෙන්න පත්‍රය කැඩිලා යනවා. right?
ඊට පස්සේ අපිට දැනගත් කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය හා ඒවායේ ප්‍රයෝජන. දැන් කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය අපි පාවිච්චි කරනවා විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතු වලදී. ඊට පස්සේ විසිතුරු පැල වගා කරනකොට උද්‍යාන විද්‍යාවේදී වගේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ මෙතන කරන්නේ මේ පයින් අතු කෑල්ල, පයින් සතු කෑල්ල එහෙම නැත්නම් සයිට්‍රස් සතු කෑල්ල මේ ද්‍රාවකයක ඔබලා මේක හිටවන්නේ. එහෙනම් මේ ද්‍රාවකයේ වර්ධක ද්‍රව්‍යයක් වෙන්න ඕන. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍යයක් වෙන්න ඕන. මෙතන ඔයගලන් දන්නා ටිෂු කාචය. එහෙම නැත්නම් පටක රෝපණය. පටක රෝපණයේදී කරන්නේ චාක් එකකින් ගත්ත කුඩා පටක කැඩල්ලක් පෝෂක මාත්‍යක් තුළදී ශෛල බෙදෙන්න සලස්වලා සහ එතන කිනකයක් හදාගෙන ඒකෙන් පැල අතිවිශාල සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒ සඳහා තෝරන්නේ මේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය. පටක රෝපණයේදී පාවිච්චි කරනවා. ඊට පස්සේ අතු කැබලි මුල් අද්දවා ගැනීමට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ බද්ධ කිරීම වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. අපි බලමුකෝ අපි වැඩිපුර පාවිච්චි කරන කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය. දැන් එකක් තමයි 2,4 DPA කියන ද්‍රව්‍ය. ඒක 2,4 ඩයික්ලෝරෝෆිනොක්සි ඇසිටික් අම්ල. right? ඊට පස්සේ 2,4 5 TPA. එතන 2,4,5 ක්ලෝරෝෆිනොක්සි ඇසිටික් අම්ල. මේ දෙකම පාවිච්චි කරනවා කුඹුරු වල ලැබෙන පළල් පත්ත වල්පැලෑටි නාශකයන් විදිහට. ඒ කියන්නේ ඔයා දීපීජ පත්‍රේ වල්පැල. ඒවා විනාශ කරන්න වල්පැලෑටි නාශකයක් විදිහට කුඹුරු වලට මේ වර්ධක ද්‍රව්‍ය යොදන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔයගොල්ලන් ගන්න ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් IAA. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් සහ ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ් IBA කියන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීම සඳහා. ඊට පස්සේ NAA කියන නැප්තලින් ඇසිටික් ඇසිඩ් පාවිච්චි කරනවා අපි ගස්වල ගෙඩි අකාලයේ වැටීම පැවැත්වීමට. ඒ කියන්නේ ගස්වල ගෙඩි සමහර වෙලාවට ඔය චේලස්තරේ වර්ධනය වීමේ වැටෙන්න ඉඩකඩක් තියෙනවා. එහෙම වර්ධනය වීම බලපන්න පුළුවන් නැප්තලින් ඇසිටික් ඇසිඩ් පාවිච්චි කරලා. සමහරට ඵල මොරේක පමා කරන්න. එහෙම නැත්නම් වැඩි කාලයක් සාකි තියාගන්නත් මේ වගේ වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අන්නාසවල අවාරය ඵලදාර ඇති කරන්නත් මේක පාවිච්චි කරනවා. තව එකක් සයිටෝසෙල්. සයිටෝසෙල් පාවිච්චි කරන්නේ අවාරයේ ගස්වල ඵල අත ගැන්වීම සඳහා. දැන් ඕගොල්ලන්ට මේ පාඩමට අදාළ සියලු කරුණු මම කතා කරා. right? ඒතර මේ පාඩමේ තියෙන දේවල් ගැන ප්‍රශ්න ඕගොල්ලන්ට තියෙන්න පුළුවන්. දැන් ඔක්කොටම පුළුවන් මයික් ස්ටික් ඔන් කරන්න.